මේ ටික ඉවරයි. හරිද? ඒ ටික ඉවරයි කියන්නේ තා පඩින්. ඒකෙන් තා චූටි කෑල්ලක් තියෙනවා. චූටි කෑල්ලක් කියන්නේ තියරි නෙවෙයි. එයා මෙහෙම පහත දැක්වෙන අවස්ථා දැන් ඊළඟ ප්‍රශ්නය පහත දැක්වෙන අවස්ථා තියරි නෙවෙයි දන්න දෙයක්. පහත දැක්වෙන අවස්ථා නීහෑම රූප සටහන් මගින් දක්වන්න. පහත දැක්වෙන අවස්ථා නීහෑම රූප සටහන් මගින් දක්වන්න. පෑ දෙකක් තියෙනවා. මටම ඇති. නීහෑම රූප සටහන් මගින් දක්වන්න. පළවෙනි රෝම ඉලක්කම යටතේ නිෂ්පාදනයේ හා සම්පත් බෙදා වෙන් කිරීමෙන් කෙටියෙන් ලියන්න පුළුවන් නම් නිෂ්පාදනයේ හා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ලබාගෙන ඇති භාණ්ඩ සංයෝගයක්. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ලබාගෙන ඇති භාණ්ඩ සංයෝගයක්. කෙටියෙන් ලියන්න. සම්බෙදා ලබාගෙන ඇති භාණ්ඩ සංයෝගයක්. ඕක අඳින්න යන්න එපා. ඕක දන්නව අඳින්න ගෙදරදී අඳින්න පුළුවන්. දැන් අපි ඔය හැමතිස්සෙම ඇඳේ රූප දෙක. රූපයකින් පුළුවන්ද ඕක? බෑ. උඩ රූපේ යට රූපේ. හරි. සම්පත් බෙදා වෙන් කිරීම පෙන්눔 කරන්න බැහැනේ. ඔබට නීහෑමාගේ. ඒකට MCMB ඕනමයිනේ. හින්දා ඒ රූපයත් එන්න ඕන. එකක් යට එකක්. දෙවෙනි රෝම ඉලක්කම පිටු භාගයකට වැඩි මං හිතන්නේ. පිටුපත් ආයේ පොඩියට ඇඳලා දාන්න. දෙවෙනි රෝම ඉලක්කම නිෂ්කාර අත්කරගනු ලැබුවද සම්බෙදා ආකාරක්ෂම භාණ්ඩ සංයෝගයක්. නිෂ්කාර තියෙන හැබැයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය නෑ. මම ඒක අඳිනවා. තනියම හිතන්න ඔයාලා. දෙපැත්තට එන්න ඕනේ මෙහි පරිභෝජන භාණ්ඩ, මෙහි ප්‍රාග්ධන භාණ්ඩ. XY කියලා දාන්න යන්න එපා විභාගෙට. ප්‍රාග්ධන භාණ්ඩ, පරිභෝජන භාණ්ඩ. දැන් හිතන්නකෝ මේ MC, මේ MB, මේ භාණ්ඩ ප්‍රමාණය, මේ අක්ෂය MC සහ MB ගේ අගයන් නිරූපණය වෙන්නේ. සම්පත් බෙදා වෙන් කිරීම නැතිලු. හැබැයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ තියෙන සංයෝගයක්. අර වගේ ටික් ගොඩාක් දානවද? නෑ, just ටික් එකක්. පළවෙනි එක ඇඳ නෑ පුළුවන් මේ එකක් අඳගත්තම. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ තියෙනවා සම්පත් බෙදා වෙන් කිරීම නෑ. ඒ කියන්නේ මෙතනින් මෙහෙම කඩේකට උඩට ගෙනියනවද? මෙතනින් ගෙනියන්නේ එක්ක මෙහෙන් හරි එක්ක මෙහෙන් හරි Tamanට ඕන පැත්තකින් මම මෙන්න මේ හරියෙන් මෙහෙම කඩේකට උඩාට දාගෙන යනවා. මතකම යන්න ඕන. මම ඒක A කියලා දානවා. මේ A කියන ලක්ෂයෙන් ඔයාලට පේනවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියෙන බයි A කියන පොයින්ට් එකේදී හොයන් එනවා. MC ගේ අගය MB ගේ අගයට වඩා MC ගේ අගය වැඩි. එතන අදිද ඌනද නිම්සල. මෙතන අදි නිෂ්පාදනයක්ද ඌන නිෂ්පාදනයක්ද නිකන් හොඳට කියන්නේ. ඌන නිෂ්පාදනයක්. ඇයි ඒ MC වැඩි? එච්චර ඕනේ. මේකමද? ඔයාලට ඕන මේ පැත්තෙලොත් එන්න පුළුවන්. හොඳයි. මේ පැත්තෙන් උනත් පුළුවන්, මෙහෙන් උනත් පුළුවන්. විනාඩි 10යි ඉන්නේ හොඳයි. මට බහව ගන්නන්න ඕනේ නෑ නේ 8 එකේ ගන්නලා ගෝල් ටික නැතුව ගෙදර. ඒකට පළදායි නැද්ද ඔසිනේ දාන්න.
පොඩි ඉන්ටර්වල් එකක් ඕනනේ රිෆ්‍රෙෂ් රිෆ්‍රෙෂ් වුණා ඉතින් පොඩි ගන්න පොඩ්ඩක් හරි කතා කරන්න හරි ඕනනේ මොකද තියෙන්නේ පාඩම් කරනකොට පැයක් පාඩම් කරනවා නම් විනාඩි 15ක් මොනවා හරි වෙන දෙයක් කරන්න විනාඩි 10යි ෆෝන් එක බලන් ඉන්න එපා විනාඩි 10යි පොඩ්ඩක් අතපය එල්ලෙන්න අර හරි තියෙන ඒ ටික බලන්න එන්න මොකද කරන්නේ සින්දුවක් අහන්න එකට කමන්නේ නැහැ වාඩි වෙලා ඉන්නද පොඩ්ඩක් ඇවිදලා සින්දුවක් නායකට විනාඩි 45යි උඩරින් වැඩ කරනවා හතරකට විනාඩි 4කට පැයක් නේ පහන් නම් පැයක් නිකන් හරි මේක අඳින්න නැති අපි රෝමි ලක්කම් දෙකක් කරා Tamanට ඕන නම් මෙහෙන් පුළුවන් Tamanට ඕන නම් මෙහෙන් පුළුවන් හරිද විභාගෙට ලියවෙන්න ඕන පුතේ මේ පැත්තෙන් නේ ඒ ඉහත தත්ත්වය මොන ලක්ෂයෙන්ද ඒ ලක්ෂයෙන් දැක්වේ කියලා පැත්තෙන් ලියන්න ඉහත தත්ත්වය ඒ ලක්ෂයෙන් දැක්වේ පොයින්ට් එකක් දාලා තියෙන්න ඕන නම් කරලා තියෙන්න ඕන ඒක ලියන්න එහෙම පුරුදු වෙන්න අපි යනවා තුන්වෙනි රෝමි ලක්කමට තුන්වෙනි රෝමි ලක්කම මෙහිම ලියමු නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවයක් හා නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවයක් හා නිෂ්පාදන කාර්යක්ෂමතාවය නැහැ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයක් හා සම්බෙදාකාර සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය සම්බෙදා කාර්යක්ෂමතාවය කියලා හදන්න නැත්නම් අමාරු ලියන්නේ සම්බෙදා කාර්යක්ෂමතාවය සහිත භාණ්ඩ සංයෝගය නිෂ්පාදනයේ කාර්යක්ෂම නැහැ හැබැයි සම්පත් බෙදා වෙන් කිරීම තියෙනවා දැන් මොකද්ද කරන්නේ හිතන්න සස්මිත පුතේ හිතන්න මේ මෙන්න රූපේ තියෙන බෝඩ් එකේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නැහැ අකාර්යක්ෂමයි හැබැයි සම්පත් බෙදා වෙන් කිරීම තියෙනවා මොකද්ද ඔයා කරන්නේ කොතනින් ස්ටාර්ට් කරන්නේ යටින් උඩින් යටින් මැදින් ස්ටාර්ට් එක කරගන්නේ කොහොමද නිෂ්කාරණය සංකාර තියෙනවා ෂෙමින් මැදින් අපි හරියට පටන් ගන්න කියලා කියන්නේ මැදින් නෑ මැදින් කියවා ආයෙත් අමුතුවෙන් එන්නේ යටින් කොතරින් යටින් පටන් ගන්න යනවා අපි යටින් කොහෙන්ද මෙහෙන්ද මැදින් කිව්වා මෙතනින් එකට කිව්වේ මැදින් කියලා මැදින් පටන් ගන්නද මොකද්ද කරන්නේ කියන්න මට මැදින් පටන් ගන්න කියන්න මැදින් පටන් ගන්න උඩට යනවා තව යන්නද කියන්න මේ හරිය කොහෙද හරි තැනකින් මෙතෙන්ට හරි මතට යන්න එපා මේ ටික් එකක් දාලා ඒ කියලා දාන්න මේ අක්ෂර මොකුත් නම් කරන්න නැතුව දල රූපයක් ගහගන්න මේ උඩ එක ඇඳගත්ත ළමයි එකක් ඇඳගත්ත ළමයි මේක ෆුල් අඳින්න යන්න එපා
අන්තිම එක. ලියමු අන්තිම එක. නිෂ්අකාරක්ෂමතාවයක් හා අන්තිම රෝගී ලක්ෂණ හතරවෙනි එක. නිෂ්අකාරක්ෂමතාවයක් හා සම්බෙදා අකාරක්ෂමතාවයක්. නිෂ්අකාරක්ෂමතාවයක් හා සම්බෙදා අකාරක්ෂමතාවයක් සහිත භාණ්ඩ සංයෝගයක්. නිෂ්අකාරක්ෂමතාවයක් සම්බෙදා අකාරක්ෂමතාවයක් සහිත භාණ්ඩ සංයෝගයක්. සස්මිත මොකද්ද කරන්නේ? නිෂ්කාරුත් නැහැ සම්බෙදාකාරුත් නැහැ. කතරෙන් එළියේ කොහෙ මෙහෙද මෙහෙද? මැදින් පටන් ගන්නවා. මැදින් පටන් ගත්ත මොන කාර්යක්ෂමතාවයේදී? එහෙනම් කතරෙන් කොහෙන් එක්ක මෙහෙන් එක්ක මෙහෙන් නේ. පැත්තක් කියන්න මට මොන පැත්තෙන් යන්නේ? තමයි කැමති පැත්ත. එළියේ මෙහෙන්. මෙහෙට යන්න බැරිද? පුළුවන්. මෙහෙන් යනවා මම. මෙහෙන් යනවා. ගිහිල්ලා කොහාටම යන්න ඕනද? වක්‍රෙන් එළියටද? වක්‍රෙන් එළියට? එළියේ ඉඟකම. මතට ගියොත් ෆිබෝනිමෝ මත්පත් කරගත්ත නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියෙනවා. වක්‍රෙන් එළියට යවන්න එපා බං. නේ වක්‍රෙන් එළියට යන්න පුළුවන්ද? නේ නිෂ්පාදන හැකියාව මායිමින් එළියට යන්න සම්පත් නැහැ නේ අපිට. ලියමු අලුත් මාත්‍රණ ඉවරයි අර ටික. ඔන්න අලුත් කැලලක් පටන් ගන්නවා. අපි ලියමු. අපි ඉන්නේ නීහෑමාවල. නේ. එහෙනම් අපි නීහෑමා ගැන කතා කරා. නීහෑමා ගැන කතා කරා. තාම්බලාවේ මේ එක එක සංකල්ප නීහෑමාගෙන් පෙන්눔 කරන හැටි කතා කරේ නෑනේ. ඉමු මේ ටික ඔක්කොම එක ළඟ කරන්නේ. ඒක බොහෝ විට ලබන සතිය වේවි. කියන්නේ ඊළඟ දවසේ වේවි. අපි කතා කරමු දැන් ඔය නීහෑමා වක්‍රේ ෂිෆ්ට් වෙන හැටි. ඒ කියන්නේ වමට දකුණට විදැන් කිරීමේ සම්බන්ධ සම්පූර්ණ ප්‍රශ්නයක් මෙහෙම ලියමු. ලියන්න පුතේ ප්‍රශ්නයක්. නීහෑමා වක්‍රය වමට හා දකුණ දකුණට හා වමට කැතයිනේ මුලින්ම වමට දාන්නේ දකුණට හා වමට විතැන්වීම යනු හඳුන්වා ඒ කෙරෙහි බලපාන සාධක දක්වන්න. හරි දෙකට බෙදා ගන්න පුතේ. එක පැත්තක දකුණට නීහෑමා දකුණට අනෙක් පැත්තේ නීහෑමා වමට. එක පැත්තට බෙදාගෙන කරාම පැහැදිලිභාවය වෙනවා. රතු පාට පෑනින් මුලින්ම දෙන්න හඳුන්වන ගමු. ඉතා සරල අර්ථයක් තියෙනවා. සාධක තමයි වැදගත් වෙන්නේ. ලියමු රතු පාට පෑනින් මුලින්ම දකුණු පැත්තට යමු. මේ පැත්තට. ලියමු මෙහෙම යනු. විතැන්වීම යනුනේ යනු. සමස්ත ආර්ථිකයේම නිෂ්පාදන හැකියාව ඉහළ යාමයි. ඒ කෙලින් අනිත් පැත්තේ ලියමු. සමස්ත ආර්ථිකයේම නිෂ්පාදන හැකියාව පහළ යාමයි. හැකියාවනේ. නිෂ්පාදන හැකියාවමයි. ඒකට හැකියාව. समस्त आर्थिकයේම නිෂ්පාදන හැකියාව පහළ යාමයි. ඊට පස්සේ මේ පැත්තෙන් ලියන්න සාධක යටින් ඉරක් මේ පැත්තෙන් සාධක
යටින් ඉරක්. සාධක සාධක. හරි. අහගෙන ඉන්න. මේ දකුණට විතැන් වෙන්න කලින් අපි මෙහෙම හැකියාවක් හඳිනවා. මේ පැත්තේ පරිග x භාණ්ඩය මේ පැත්තේ y භාණ්ඩය කියලා හිතන්න. දැන් මේ නීහැම අදිනකොට අපි කතා කරා fixed resources කියලා නේ. ඒ කියන්නේ සම්පත් සම්භාරය ස්ථාවරයි. සම්පත් සම්භාරය හිතන්න ශ්‍රමිකයෝ 10යි මැෂින් 5යි කියලා. තියෙන සම්පත් ටික මේ බඩු දෙක හදනකොට ශ්‍රමිකයෝ 10ක් හිටියා මැෂින් 5 හිටියේ purchase 3ක ඉඩමක් කියලා හිතන්න. බොරුට හිතන්න. එතකොට මේ කියන සම්පත් සම්භාර ස්ථාවරයි මේක අදිනකොට මේ භාණ්ඩ දෙකෙන් හදන්න පුළුවන් උපරිම භාණ්ඩ සංයෝග ටික් කරලා මේක ඇඳලා සම්පත් සම්භාරය වැඩි වුණා. සම්පත් සම්භාරය වැඩි වුණොත් ශ්‍රමිකයෝ 10 20 වුණා, මැෂින් 10 වුණා නේ. සම්පත් සම්භාරය වැඩි වුණොත් මෙයා දකුණට, සම්පත් සම්භාරය අඩු වුණොත් මෙයා වමට. එහෙනම් ප්‍රධාන සාධකයක් තමයි සම්පත් සම්භාරය හෙල්ලීම. ඊළඟට එක සාධකයක් ඕක. මොකද්ද සාධකය? සම්පත් සම්භාරය. හරි සම්පත් සම්භාරය. දෙවෙනි එක තමයි ඒ සාධකවල ඵලදායීතාවය. සාධකවල ඵලදායීතාවය කියන්නේ හිතන්න මේ ශ්‍රමිකයෝ 10 ඉන්න ඕනි. උන්ගේ ඵලදායීතාවය කොහොමද හොයන්නේ? ඵලදායීතාවය සමානයි ඉර උඩ නිමවුම් ඉර යට යෙදවුම්. අහලා තියෙන්නේ. හිතන්න ශ්‍රමිකයෝ 10 දෙනෙක් එකතු වෙලා දවසකට පාන් ගෙඩි 1000ක් පුච්චනවායි කියලා. එතකොට 1000 බෙදීම 10 කියන්නේ කීයයි? 100යි. මේකෙන් කියවෙන්නේ මොකද්ද? එකෙක් පාන් ගෙඩි 100ක් පුච්චන. එකෙක් පාන් ගෙඩි 100යි. හිතන්න මුන්ට හොඳ ට්‍රේනින් එකක් ලබා දෙන්න. හිතන්න දැන් මේ පටන් අරන් දවස් 2යි 3යි දවස් 2යි 3යි. ඒ තත්ත්වෙමත් තමයි 100ක් පුච්චන්නේ. මුන්ට හොඳ ට්‍රේනින් එකක් ඇවිල්ලා මොනවා හරි විදියට කියන්නේ ශ්‍රමයේ ඵලදායීතාවය මම මේ කතා කරන්නේ. මැෂින් ගැන නෙවෙයි. ඒ ශ්‍රමයේ ඵලදායීතාවය අනම්මනම් පුහුණු වීම ලබා දීලා සතියකට විතර පස්සේ හිතන්න මාසයකට විතර පස්සේ මේ ශ්‍රමිකයෝ 10 දෙනාම 2000ක් පාන් ගෙඩි පුච්චනවා. ඒ කියන්නේ ඵලදායීතාවය 100 නෙවෙයි කීය වුණාද 200 වුණා. කාගේ ඵලදායීතාවයද? ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි වුණා. ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි වෙනකොට මේ හැකියාව මොකද වෙන්නේ? හැකියාව මීට වඩා වැඩි වෙලා දකුණට විතැන් වෙනවා. ඒ ශ්‍රමය මැෂින් වල තාක්ෂණයේ දියුණු වුණා කියලා හිතන්න. කලින් වැඩ කරපු මැෂින් නෙවෙයි දැන් අලුතෙන් මැෂින් හයි කරනවා. හිතන්න කලින් වැඩ කරේ මැනුවල් මැෂින්. දැන් පොරණු දර දාලා පොරණුවක් කියලා. දැන් හිතන්න කරන්ට් එකෙන් වැඩ කරන පොරණුවක් කියලා. එතකොට අන්න තාක්ෂණයේ දියුණු වුණා නේ. එතකොට හැදෙන පාංගිරි ප්‍රමාණය පෙරට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ ඇවිල්ලා තාක්ෂණික දියුණු වීම. එහෙනම් සාධක දෙකයි. එකක් තමයි සම්පත් සම්භාරය වැඩිවීම. එහෙම නැත්නම් අනිත් එක තමයි සාධකවල ඵලදායීතාවය වැඩිවීම. සාධකවල ඵලදායීතාවය කියනකොට ඒක ඇතුලේ කරුණු කාරණා ගොඩක් තියෙනවා. පොඩ්ඩක් යන්නේ නැහැ. උච්චර තමයි කියන්නේ. ලයිට් එකක් ගෙනාව අපරාධ විනාශය කියලා තිබෙනවා. ලෝ වැඩන්නේ. ඒක charge වෙනවත් කරන්ට් එක නැහැ. ඕක charge වෙන්න මම හිතන පැය 10ක්වත් charge වෙනවා. ඉතින් පැය 10ක් හදවලට දාලා තියන්නේ නැහැ කිව්වක මේක නම් මම charge කරගන්න. මේක ඉතින් charge කරලා නිමක තියලා නෙවෙයි. ඕන් කරලා ලයිට් දාන්න. හරිද? ඒ අනුව නීහැම විතැන් වෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකයි. 3යි කියලා සමහර කට්ටිය කියනවා. සම්පත් සම්භාරය එකක්, සාධක ඵලදායීතාවය එකක්, තාක්ෂණික දියුණුව කියලා තා එකක් කරගන්න ඕනේ නෑ. තාක්ෂණික දියුණුව හින්දා කාටේ බලපාන සාධකවල ඵලදායීතාවය. තාක්ෂණයේ දියුණුව වුණා. තිබ්බ මැෂින් ටික කලින් මැනුවල් වැඩ කරන ඒවා දැන් කරන්ට් එකෙන් වැඩ කරන ඒවා හිතන්න තාක්ෂණයේ දියුණු වීම තුලිනුත් මුංගේ ඵලදායීතාවයට බලපාන්නේ නැද්ද? තාක්ෂණයේ දියුණු වෙනකොට ශ්‍රමයේ ඵලදායීතාවයත් වැඩි වෙන්නේ නැද්ද? වැඩි වෙනවනේ නේ. කලින් අතින් අත ගාලා හදපුවා දැන් මැෂින් එකකින් කරනවා නම් වැඩිපුර පාන් ගෙඩි පුච්ච ගන්න පුළුවන්. එහෙනම් තාක්ෂණික දියුණුව හින්දාත් වෙන්නේ සාධක ඵලදායීතාවය වැඩි වීමක්. එහෙනම් අපිට මේ විතැන් වෙන සාධක විතැන් වෙන්න බලපාන දේවල් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සම්පත් සම්භාරයයි තාක්ෂණික දියුණුවයි. ඒවයි ඇතුලේ අනුකාරණා ගණනාවක් තියෙනවා. සියල්ල කතා කරනවා. එහෙනම් සාධක කියන්නේ ලියාගත්තේ. මේ සාධක වල එක කියලා දාලා
එක කියලා දාලා මෙහෙම ලියමු. සම්පත් සම්භාරය වැඩිවීම. පළවෙනි එක සම්පත් සම්භාරය වැඩිවීම. සම්පත් සම්භාරය වැඩිවීම. හරි ඒ යටතේ තියෙන අනුකරණු වෙනත ඔගේ ඔක්කොම කතා කරමු. ඒ යටතේ පළවෙනි තරු ලකුණ. ඒ යටතේ දාන්න. under the point. හරි. ඒ යටතේ එම් පළවෙනි එක නව සම්පත් සොයා ගැනීම. නව සම්පත් සොයා ගැනීම. ඉන්දියාව එහෙම කරනවනේ. නව සම්පත් සොයා ගන්නවා අපේ ළඟ. නව සම්පත් සොයා ගැනීම. තිබෙන සම්පත් උන්ට නව සම්පත් සොයා ගැනීම. සම්පත් සම්භාරය වැඩි වුණා. හරි හැංගිලා තිබ්බ දෙයක් හොයාගත්තා. මේ ලංකාවේ තමයි හැංගිලා තිබිලා තියෙන්නේ. දෙක සම්පත් සඳහා එක කෑලි දෙකකට ලියන්න වෙන දිග වැඩි. සම්පත් සඳහා නව හිමිකාරීත්වයක්. සම්පත් සඳහා නව හිමිකාරීත්වයක් ලැබීම. සම්පත් සඳහා නව හිමිකාරීත්වයක් ලැබීම. පොළොව යට තියෙන දෙයක් තමයි උඩ අරගත්ත නව සම්පත් සොයා ගැනීමක් වෙන්නේ නේ. ඇත්තටම වෙන්නේ හිමිකාරීත්වයක්. කලින් ලංකාවට තිබ්බ මෝද සීමාවක් ඉන්දියාවට දුන්නා. නැත්තම් කලින් ලංකාවට තිබ්බ වරායක් නේ හිමිකාරීත්වය ඉන්දියාවට හම්බෙනවා. ඒ වගේ සම්පත් සඳහා නව හිමිකාරීත්වයක් ලැබීම කියන්නේ නේ වෙන රටකට තිබ්බ දෙයක් වෙන කාට හරි තිබ්බ දෙයක් හිමි වුණා කියන එක. ඒකිනු සම්පත් සම්භාරය වැඩිවීමක් තමයි වෙන්නේ. හොඳට තේරුම් ගන්න දෙන්නේ නැහැ විභාගෙට දැන් අපිට කරුණු දෙනෝන් නියම වලින් දක්වන්න කියලා. දෙන්නේ නැහැ අමුවේ සම්පත් සම්භාරය වැඩිවීම කියලා. ඔන්න ඔය ෆැක්ටර්ස් තමයි දෙන්නේ. ඕව කියවෙනකොට හිතන්න ඕන කරුණක් කියවෙනකොට මුලින්ම හිතන්නේ නීහෑමාට දක්වන්න කලින් මේ කියවෙන කරුණ මගින් නීහෑමා විතැන් කරනවද? ඒ කියන්නේ කියවෙන කරුණ හිතහන් මේකෙන් සම්පත් සම්භාරයට බලපෑමක් වෙනවද? සාධක ඵලදායීතාවයට බලපෑමක් වෙනවද? එහෙම වෙනවා නම් එක්සැක්ට්ලි විතැන් වෙනවා. හරි එහෙම හිතලා තමයි අර ඇතුලෙන් ඇතුළට යනවද නේ මතේ ඉඳලා ඇතුළට එනවද ඒ කරුණ වලට යන්නේ අදිනකොට ඒව තේරෙවි. ඔය කරුණ ටික තමයි මූලිකව හිතන්නේ. කරුණ දෙකයි තාම. 3 විදේශ රටවලින් සම්පත් ගලා ඒම. විදේශ රටවලින් සම්පත් ගලා ඒම. විදේශ රටවලින් සම්පත් ගලා ඒම. ශ්‍රමිකයෝ වෙන්න පුළුවන්, ප්‍රාග්ධනය වෙන්න පුළුවන් නේ. විදේශ රටවලින් සම්පත් ගලා ඒම. එතකොට ඒක ඇතුලේ තේරෙන්න ඕන ශ්‍රමිකයෝ වෙන්න පුළුවන්. දැන් ඉන්දියාවේ දෙමළු ටිකක් මෙහාට කොට බැලුවොත් මොකද වෙන්නේ නේ? ලංකාවේ ශ්‍රම සම්පත වැඩි වෙනවා. හොඳයි නේ. හොඳයි. ඊළඟට නව තාක්ෂණික ක්‍රම මගින් එක දිග වැඩි කමන්නේ ලියමු ඔක්කොම ලියමු. නව තාක්ෂණික ක්‍රම මගින් තෝගිය ඔන්න සාධක ඵලදායි තාක්ෂණික දියුණුවක් ගැන ලියන්න යනවා කියලා නෑ. නව තාක්ෂණික ක්‍රම මගින් සම්පත් ප්‍රමාණය වැඩි කර ගැනීම. නව තාක්ෂණික ක්‍රම මගින් සම්පත් ප්‍රමාණය වැඩි කර ගැනීම. කලින් පොළවේ එක තිබ්බා. හැබැයි අපිට ඒක මේ යූස් කරන තැනට ගන්න බැරි වුණා. මොකක් හරි තාක්ෂණික ක්‍රමයක් ඔස්සේ ඒ දේවල් පොළවෙන් පෙරලා මොකක් හරි ක්‍රමයකට අපිට ගන්න පුළුවන් වුණා. නේ? එහෙම හිතන්නකෝ. අපිට ඒ තාක්ෂණය තිබ්බේ නෑ. අලුත් තාක්ෂණයක් ආවා. කවුරු හරි උස්සගෙන ආවා. නේ? අන්න පොළවේ තිබ්බ සම්පත් ටිකක් අපිට ගන්න පුළුවන් වුණා. කලින් මේක නිකන් මික්ස් වෙලා වගේ තිබ්බ දැන් ඒක පෙරලා ගන්න පුළුවන්. සරල උදාහරණයක් ඔය කිව්වා. බොරු උදාහරණයක්. තේරෙනවනේ එහෙනම් නව තාක්ෂණික ක්‍රම මගින් සම්පත් ප්‍රමාණය වැඩි කර ගැනීම. ඊළඟ එක විදේශ ණය හා ආයෝජන ගලා ඒම. උඩ කියවුණා සම්පත් කියලා විදේශ සම්පත් කියලා. සමන්නේ විදේශ ණය හා ආයෝජන ගලා ඒම. විදේශ ණය හා ආයෝජන ගලා ඒම. විදේශ ණය හෝ ආයෝජන. විදේශ ආයෝජනාවම රට ඇතුළේ කර්මාන්තශාලා හැදෙනවා නේ. එතකොට වෙන්නේ සම්පත් සම්භාරය වැඩිවීමක් තමයි. හරිද? ඔච්චරයි. ඔය ටික තමයි සම්පත් සම්භාරය වැඩි කරන සාධක. සාමාන්‍ය ළමයට හිතෙන්නේ ඔය පළවෙනි එක විතරයි. මොකද්ද? නව සම්පත් සොයා ගැනීම. මේ වගේ දෙයක් විතරයි. නෑ. ඊට එහා ගිහපු කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඔය සියලුම කරුණු හරහා වෙන්නේ සම්පත් සම්භාරය වැඩිවීමක්. එකක් හරි. දෙකයි. දෙවෙනි එක මොකද්ද? සාධක ඵලදායීතාවය වැඩිවීම. ලියමු දෙක කියලා දාලා. ඊට මදි නම් එහා පිටට යන්න සාධක ඵලදායීතාවය වැඩිවීම.
සාධක ඵලදායීතාවයේ වැඩි වීම. ඒ යටතේ තියෙන පහක් හයක්. ඒ යටතේ පළවෙනි එක. මුලින්ම ලියහන් අරක. මොකක්ද? තාක්ෂණික දියුණුව. තාක්ෂණික දියුණුව. තාක්ෂණයේ දියුණුව වෙනකොට සාධක වල ඵලදායීතාවය වැඩි වෙනවා. ප්‍රාග්ධනයේ වේවා ශ්‍රමයේ වේවා ඵලදායීතාවය වැඩි වීමක් තමයි තාක්ෂණික දියුණුව. එයාගේ යටතේ තියෙන කරුණක් තමයි තාක්ෂණික දියුණුව. දෙක නවෝත්පාදන වරහණක් ඇතුලේ පුළුවන් නම් නව ශිල්ප ක්‍රම කියන. ඇත්තටම ඔයගොල්ලෝ නව භාණ්ඩයක්ම නෙවෙයි කතා වෙන්නේ නව ශිල්ප ක්‍රම තමයි කතා වෙන්නේ. නවෝත්පාදන. නමුත් නවෝත්පාදන කියන නම දුන්නත් අපි ලකුණු කරන්නේ කොහොමද? නියමා දකුණට විතෙන් කරලා. හිතන්නකෝ නවෝත්පාදන බිහිවීම කියලා එකක් දෙනෝ නියමා මගින් දක්වන්න කොහොමද යකෝ එක අඳින්නේ? මවා ගන්න මුලින්ම හිතන්නේ මේ කියවෙන කරුණෙන් නියමා විතෙන් කරනවද? හරි. කරුණක් දෙනකොට අපි හිතන්නේ නියමා විතෙන් කරනවද? එතකොට බලනවා විතෙන් කරන්න බලපාන්නේ සම්පත් සම්භාරය වැඩි වීමයි, සම්පත් සම්භාරයයි සාධක ඵලදායීතාවය. ඒවා යටතේ තියෙන කරුණක්ද නැද්ද කියලා මුලින් හිතන්න ඕන. මේ කියවෙන මගුලෙන් ඔය දේවල් වෙනවා. ඒතර නව ශිල්ප ක්‍රමාව මොකද්ද වෙන්නේ? සාධක වල ඵලදායීතාවය වැඩි වෙනවා. එතකොට දකුණට විතෙන් වෙනවා. නවෝත්පාදන තුලින් වෙන්නේ දකුණට විතෙන් වීම. ඊළඟ එක රජයේ මගින් ශ්‍රමිකයන් පුහුණු කිරීම. රජයේ මගින් ශ්‍රමිකයන් පුහුණු කිරීම. රජයේ මගින් හරි කවුරු හරි කමන්නේ. රජයේ මගින් ශ්‍රමිකයන් පුහුණු කිරීම. ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි වෙනවා ඉතින් තේරෙනවා. ශ්‍රමිකයන් පුහුණු කරාම කිව්වේ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි වෙනවා. ඊළඟට මානව ප්‍රාග්ධනයේ බිහිවීම. මානව ප්‍රාග්ධනයේ බිහිවීම. අපි ඔලියන් යන ඒවයි මුල් හරියෙන් මතකද කතා කරා ශ්‍රමය හා මානව ප්‍රාග්ධනය අතර වෙනස. මානව ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? මාෂි හිතන දෙයක් කියන්න. ශ්‍රමයට එහා ගියපු දෙයක් මානව ප්‍රාග්ධනය. සෙතුමි මානව ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? අත්දැකීම් හරි පුහුණුව නිපුණතා අධ්‍යාපනය තුලින් අප්ග්‍රේඩ් කරපු වැඩි දියුණු කළ මිනිස් ශ්‍රමය. මේ මිනිස් ශ්‍රමය වැඩි දියුණු කරන අර ක්‍රම ආරා එතකොට අපි කියනවා මානව ප්‍රාග්ධනය බිහි වෙනවා කියලා. ඉංජිනේර කෙනෙක්, ડોක්ටර් කෙනෙක් නේ. කොන්දොස්තර කෙනෙක් ඔක්කොම මානව ප්‍රාග්ධනය. කොන්දොස්තර කෙනෙක් නෑ ඒක හොඳේ. අර වගේ. හයිවේ බස් එලවන කෙනෙක්. ඇත්තට මේ පැත්තෙන් මානව ප්‍රාග්ධනය. නේ හැමෝටම එලවන්න බෑනේ. අරකේ සයිස් එක නේ. මුපේ අන්දින් අර හරවල ගන්න එකත් හරි මාරුට. ඊළඟට කලමනාකරණ දියුණුව. කලමනාකරණ දියුණුව. හිතන්න ඔය කරුණු වලින් සාධකවල ඵලදායීතාවයනේ වැඩි වෙන්නේ. අන්තිම එක ලියමු ශ්‍රම විභජනය විශේෂීකරණය. ඒකේ යටතේ අන්තිම ශ්‍රම විභජනය විශේෂීකරණය. ඒක තුළනුත් ඵලදායීතාවය වැඩි වෙනවා. ශ්‍රම විභජනය හා විශේෂීකරණය. ශ්‍රම විභජනය කියන වචනේ අහලා තියෙනවනේ නේ. එක දෙයක් කිරීමනේ නේ. ගාමන්ට් එක මතක් කරගත්තා නම් හරි. එක දෙයක් දිගට කරනකොට අපි කියනවා ඒකේ ස්පෙෂලායිසේෂන් වෙනවා, විශේෂීකරණය වෙනවා. ඒ කියන්නේ උගේ ඵලදායීතාවය මොකක් වීමක්ද වෙන්නේ? වැඩි වීම. එතකොට නියම දකුණට විතෙන් වුණා. එහෙනම් ඔය කියවෙන කරුණු හරහා වෙන්නේ ඵලදායීතාවය වැඩි වෙනවා. ඒ වලින් නියම දකුණට. ඒකේ අටින් පුතේ මේ වගේ පොඩි රූපයක් අඳ ගන්න හොඳ පුතා වගේ. XY කියලා දාන්න කමක් නැහැ මෙතෙන්ට විතර. ලයනෝන X භාණ්ඩ Y භාණ්ඩ. හොඳම දේ තමයි පරිභෝජන භාණ්ඩ ප්‍රාග්ධන භාණ්ඩ. හොඳම වචන දෙක තමයි පරිභෝජන භාණ්ඩ ප්‍රාග්ධන භාණ්ඩ.
ඊතල දෙක අනිවාර්යයි. හරි නම් මේක PPC1 මේක PPC2 එච්චර උතන බලන්න බෑ. හරි අපි අනිත් පැත්තට යන් වමට විතන් කිරීම කියන්නේ මොකද්ද කියලා ලියාගෙන සමස්තාර්ථකයේ නිෂ්පාදනය කියාව පහළ යාමක් කියලා ලියාගෙන ඇති. අපි එයා වෙන්න බලපාන සාධක අර දෙකමයි මොන දෙකමයි සම්පත් සම්භාරය අඩුවීමයි සාධක ඵලදායිත අඩුවීම ලියන පළවෙනි එක සම්පත් සම්භාරය අඩුවීම සම්පත් සම්භාරය අඩුවීම දැන් හිතාවේ අරකේ ටික අනිත් පැත්ත ලියමු කියනවා. හරිම බෑ. සම්පත් සම්භාරය අඩු වෙන්න පුළුවන් හේතු මොනවාද? ඒ සඳහා ඉවහල් වෙන කරුණු මොනවාද? දැන් යටතේ පළවෙනි එක සම්පත් සම්භාර විනාශ වෙන්න පුළුවන් කාරණයක් තමයි මේ යුද්ධය නිසා සම්පත් විනාශ වීම. පළවෙනි එකේ යටතේ යුද්ධය නිසා සම්පත් විනාශ වීම. යුද්ධයෙන් ද පුළුවන්. බිල්ඩින් මිනිස්සු ඔක්කොම විනාශ වෙනවා. දෙක ස්වාභාවික විපත්. ස්වාභාවික විපත් සුනාමියක් ටොනඩෝ එකක් එහෙම හිතන්න. ස්වාභාවික විපත්. ස්වාභාවික විපත්. අන්තිම එක විදේශ ආයෝජන අඩුවීම. වෙලා තියෙන්නේ මේකනේ. මේකේ ආයෝජනය කරන්න තරම් බූරුවෝ නැහැ නේ රටේ. නේ? දැන් මේ ගිලන නැවේ ආයෝජනය ගිලන නැවේ කැපේ එකක් දාන්න නැහැ කවුරුවත්. නැව ගිලෙනවා. කවුරු හරි මේක ඇතුලේ හොටෙල් නෙවෙයි. තේ කඩයක්වත් දාන්න නෑ නේ. ගිලෙtti. එන්නේ නැහැ. නම් විදේශ ආයෝජක වෙන්නේ නැහැ. කලිනුත් ආවේ නැහැ. දැන් කොහෙද මෙන්නේ? ඉතින් කොහෙද ඩොලර්? විදේශ ආයෝජන අඩුයි. ඉන්නේ වුණොත් අයින් කරන් යන්න. බයයි. හරිම ඩේන්ජරස් නේ මෙහෙ ඉන්නේ. අලාබයි. ලෝඩ් ස්ටාර් එකේ එහෙම සාමාන්‍යයෙන් ඒ ටයර් හදන කම්පැනියක් ඒවයි මැෂින් ඕෆ් කරන්න නැතිලු සාමාන්‍යයෙන්. මේ කරන්ට් ප්‍රශ්නේ හින්දා කියන්නේ ස්ටාර්ට් කරාම පැය 24ෙම අවුරුදු ගණන් වැඩ කරපුවා. ජීවිතේ පළවෙනි පාරට ඕෆ් කරලා. ඉතින් ආයෙ ඕන් කරාම වැඩ කරගන්න යම් කිසි වෙලාවක් යනවා ඇතින් රත් වෙලා උත්තර වෙන්න යනවා ඇතින් ඒකනේ ඕෆ් කරන්නේ නැත්තේ. ඒවත් ඕෆ් කරා කියන්නේ ඉතින් එන විදේශ ආයෝජන අඩුවීම ඒක තුලිනුත් අපි හිතන විදේශ ආයෝජන ඉතින් ඒක මේ සම්පත් සම්භාරය අඩු වෙන්න බලපාන දෙයක් නෙවෙයිනේ නේ විදේශ ආයෝජන ආවොත් සම්පත් සම්භාරය වැඩි වෙනවා ආයෝජන එන්නේ නැහැ කියන්නේ තියෙන ආයෝජන අයින් කරා කියන්නේ රටෙන් විදේශ සම්පත් එළියට ගලාගෙන යනවා එතකොට රටට විපත්තියක් ඇති වෙනවා හරි ජොබ් නැති වෙන්නේ ලියමු දෙවනි එක හරි දෙක සාධක ඵලදායීතාවයේ අඩුවීම සාධක ඵලදායීතාවයේ අඩුවීම සාධක ඵලදායීතාවයේ අඩුවීම. දැන් අර තාක්ෂණයේ දියුණු වීමේ අනිත් පැත්ත මොකක්ද? හිතන්න මේ දියුණු තාක්ෂණයේ තියෙද්දි අපි පාවිච්චි කරන්නේ පැරණි ශිල්ප ක්‍රම නම් නේ. එතකොට ඒකේ අනිත් පැත්තනේ වෙන්නේ. තාක්ෂණයේ දියුණු වීම කියන එක ඔතෙන්ට ගන්නව නම් කොහොමද? අපි ලියමු මෙහෙම පැරණි ශිල්ප ක්‍රම භාවිතය. පැරණි ශිල්ප ක්‍රම භාවිතය. පැරණි ශිල්ප ක්‍රම භාවිතය. අලුත් දේවල් තියෙද්දි පැරණි ශිල්ප ක්‍රම භාවිතා කරන්නේ. එහෙම කියලා එක. එතකොට ඉතින් වෙලා යනවා වැඩි අපත යනවා වැඩි මේ මගුල් වෙලා තේරෙනවද ඊළඟට දෙවෙනි එක ලියන්න තාක්ෂණික පරිහානිය කවන්නේ එකක් ලියන්න උඩ එකම තමයි හැබැයි ඊට වඩා ලොකු දෙයක් තියෙනවා තාක්ෂණික පරිහානිය දැන් මේ වෙන්නේ එහෙම දෙයක් නේ තොර කියයි කරන්ට් කැපීම ඉන්න ඒක අපි එනවා ගන්නවා හොඳ විදවස්ථා අර ගන්නවා හොඳම ටික අපි තාම ඇන්දේ නැහැ විදුලි කප්පාදුව ඔක්කොම අපි කතා කරනවා තාක්ෂණික පරිහානිය ඊළඟට පුහුණු ශ්‍රමිකයන් රටෙන් බැහැරවීම. පුහුණු ශ්‍රමිකයන් රටෙන් බැහැරවීම. ඒතර කිය සම්පත් සම්භාරය අඩු වෙනෝනේ. ඔව් ඔව්. සම්පත් සම්භාරය අඩු වෙනවා. ඊට වඩා ඔය කරුණ ගොඩාක් හොඳ වුණොත් එන්න නේ. දෙකටම ගැලපෙනවනේ. පුහුණු ශ්‍රමිකයන් රටෙන් බැහැරවීම කියනකොට සම්පත් සම්භාරය අඩු වෙනවා. තේරෙනවනේ? ශ්‍රමිකයන් රටෙන් යනවා. රට දාලා යන්නේ. ඒත් යන්න බැරිලු ගුවන් ටිකට් මිල වැඩි වෙලාවල් 150ක් දවසනේ. සල්ලි නැතිලු කොහොම හරි ඔක්කොම මේ කරගෙන යන්න ගියාම ටිකට් ගණන් ගිහිල්ලා දැන් සල්ලි හොයා ගන්න ඕන ටිකට් එක. ඒකට පුහුණු ශ්‍රමිකයන් රටෙන් බැහැර වුණා කියන්නේ මොකද්ද? සාධකවල ඵලදායීතාවය නේ වැඩ පුළුවන් යමු රටෙන් යනවා. ඒකට ඉතින් 아무තෙන්ම පුහුණු කරලා ඉපේ ගන්න.
එහෙම. හරි. 3ක්ද 4ක්ද ලියාගත්තේ යටතේ. හරිනේ. මේ පැත්ත නෙමෙයි ගොඩක් තියෙන්නේ අර පැත්ත. ඒ පැත්තේ අඳින්න පුතේ මේකේ අනිත් වමට විතෙන් වෙන ඊතලයේ දෙපැත්ත මාරු කරගන්න විතරයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ලියන්න මෙහෙම. නිෂ්පාදනය අඩුවීම හා ලියන්න ඊළඟ ප්‍රශ්නය. නිෂ්පාදනය අඩුවීම හා ඕක හරි වැදගත් වෙන ඉස්සරහට යනකොට අපිට නිෂ්පාදනය අඩුවීම හා නිෂ්පාදන හැකියාව අඩුවීම නිෂ්පාදන අඩුවීම හා නිෂ්පාදන හැකියාව අඩුවීම අතර වෙනස දක්වන්න. මේ සංකල්ප දෙක අපිට හරියට වැදගත් වෙනවා දේවල් අඳින්න ගියාම. හරි මේක නිකන් කෝ එකක් වගේ හරයක් වගේ. හරි මේ සංකල්ප දෙක ඕන වෙනවා. මේ සංකල්ප දෙකක් මේ කොහෙවත් තියෙන දෙයක් මම මේ හදපු දෙයක්. හරි මේ ප්‍රශ්නේ මෙහෙම ප්‍රශ්නයක් විභාගයට අහන එකක් නෑ. හැබැයි මේක ඕන ඉස්සරහට කෙනෙක් එක තත්ත්වයන් අඳින්නේ කියලා. ඒ අඳිනකොට මේක තේරෙන්නේ නැත්තම් ඉවරයි. නිෂ්පාදනය අර නිෂ්පාදන හැකියාව මේක දන්නවා. මේ පැත්ත ලියලින්න පුතේ පැත්තට බෙදලා අපි ඉස්සෙල්ලා ඒක ඇල්ල ඉවර කරලා ඉන්න. මේක තමයි දන්නේ. ඩේ ටෙස්ට් 10යි කරන්නේ හොඳේ 10යි හදලා තියෙන්නේ 10ක් ඇති. අපි දෙවෙනි පාඩමේ ඊළඟට අපි කරන්නේ රාජ්‍ය මූල්‍ය හරි අන්තර්ජාතික හරි ඒ කරන ගමන් මුදල් හා බැංකු වල කෙරෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. මේ තුනක් සාකච්ඡා කරනවා. මම ප්‍රින්ට් කරලා අරගන්නම්. එතකොට මේක කරගන්න. 5යි කරේ තාම 5යි කරේ. හරි මේ පැත්ත ලියලිමු. මේ පැත්තට මොකක්ද දෙන්න ඕනේ? මේ පැත්ත ලියන්න ඕනද? දන්න ඕනේ? නෑ ලියන්න මුලින්. සමස්තාර්ථිකේම නිෂ්පාදන හැකියාව පහළ යාම. සමස්තාර්ථිකේම නිෂ්පාදන හැකියාව පහළ යාමයි. සමස්තාර්ථිකේම නිෂ්පාදන හැකියාව පහළ යාමයි. දල රූපයක් අඳින්න දෙපැත්තේ බඩු ලියන්න ඕනෙත් නැහැ. ඒක නිකන් දන්න ඕන උඩ තිබුණානේ. දල රූපයක් ඇඳලා දාන්න. යටින් වෙනස්කම් තව දානවා අපි දෙපැත්තම ලියාගෙන ඉන්නවා. මේ පැත්තේ අපි ලියමු නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ මෙහෙම දෙයක් බලන්න රූපය මුලින් ඇඳලා අපි එතෙන්ට එමු. අපි හිතමු පුතේ මේ පැත්තේ පරිභෝජන භාණ්ඩ මේ පැත්තේ ප්‍රාග්ධන භාණ්ඩ සාමාන්‍යයෙන් විභාගෙට අඳිනකොට XY කියලා දාන්න නැතුව පරිභෝජන භාණ්ඩ ප්‍රාග්ධන භාණ්ඩ තමයි normally අපි දාන්නේ. මෙන්න මම ඇඳ නිෂ්පාදන හැකියාව ආයිමක් මේක මම PPC කියලා නම් කරනවා PPC නිෂ්පාදන හැකියාව ආයිම කියලා. මම මේකේ මත හිටියා මෙන්න මෙතන. මට මේ පටන් ගන්න ටික් එක මෙතන වෙන්න පුළුවන්, මෙතන වෙන්න පුළුවන්, මැද වෙන්න පුළුවන්. මම නිකන් මැදින් දාගත්තා. මැද අනිවාර්යෙන් දාන්න ඕනේ කියලා නෑ. Tamanට කැමති තැනක මේ ටික එක දාගන්න පුළුවන්. මම ඒක A කියලා නම් කරනවා. හිටියේ A වල. ඒතර A කියන්නේ මොන නිමෝමද? A කියන්නේ විභෝනිමෝම කියලා තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? නීහෑමා මත තියෙන්නේ ඉසුරි නිපදවන්න පුළුවන් උපරිමය. ඒ කියන්නේ විභෝනිමෝම. අත්පත් කරගන්න පුළුවන් උපරිමය අපි කියනවා විභෝනිමෝම. මේ ඔක්කොම විභෝනිමෝම. හරිද? නිෂ්පාදනය කියන්නේ හදන බඩු ප්‍රමාණය. හැකියාවද අඩු වෙන්නේ මෙතන නෑ. නිෂ්පාදනය. මෙතන ඉන්නකොට පුතේ මේ භාණ්ඩෙන් 10කුයි මේ භාණ්ඩෙන් 20කුයි හදුවා කියලා හිතන්න. ප්‍රාග්ධන භාණ්ඩ 20යි පරිභෝජන භාණ්ඩ
පරිභෝජන භාණ්ඩ 20යි ප්‍රාග්ධන භාණ්ඩ 10යි. ඕන ඉලක්කම. හරි. නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ හදන භාණ්ඩ ප්‍රමාණය නොවීමක්ද අඩුවීමක්. මම මෙහෙම ඇතුළට ඊතලයක් දාන්න ආවොතින් මෙතෙන්ට මම ඒක A1 කියලා නම් කරනවා. නැත්නම් A B හරි මොකක් හරි A1 කියලා දැම්මා. එතකොට මෙයාගෙන් 10යි මෙයාගෙන් 5යි. පැහැදිලි? ඒ කියන්නේ භාණ්ඩ වර්ග දෙකෙන්ම හැදෙන ප්‍රමාණය පහළ ගියා. ඇයි? සම්පත ඌණ උපයෝජනයට ලක් වීම. හරි. සම්පත ඌණ උපයෝජනයට ලක් වුණා. ඒකින්ද භාණ්ඩ ඒකක ප්‍රමාණය තමයි අඩු වුනේ. විභෝනිමෝම එහෙමම නැද්ද? හැකියාව තියෙනවා. හදන්න පුළුවන් උපරිම හැකියාව තියෙනවා. විභෝනිමෝම එලෙසම තිබියදී නේ සැබෑ නිමෝම තමයි අඩු වෙලා තියෙන්නේ. වර්තමානයේ හදන ප්‍රමාණය වර්තමානයේ සැබෑ නිමෝම මොන වුණාද? අඩු වුණා. යන්න මෙතෙන්ට මෙන්න විභෝනිමෝම කලින් තිබ්බේ. කලින් තිබ්බේ. මෙන්න අලුත් එක. ඒ කියන්නේ මොකක් අරගෙන ආවද? නේ? ගේත් අරගෙන ආව. ඒ කියන්නේ විභෝනිමෝම පවා අඩු වුනේ නැද්ද? දැන් හැකියාව මේකද මේකද? මේක බෑ ඉවරයි. ඒක විනාශ වෙලා දැන් හැකියාව මේක. එහෙනම් මෙතන වෙන්නේ මොකද්ද? විභෝනිමෝම පවා අඩුවේ. මේ පැත්තට එනකොට මොකක්ද අඩු වෙලා තියෙන්නේ? විභෝනිමෝම එලෙසම තිබියදී සැබෑ නිමෝම තමයි අඩු වෙලා තියෙන්නේ. මේකට හේතුව අපි කතා කරනවා. මේක තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අමාරුයි අර දේවල් අඳින්න යන්න. පුතේ මුලින්ම අපි මේකට පොඩි වාක්‍යයක් ලියා ගමු. ලියන්න විභෝනිමෝම එලෙසම තිබියදී ඉපැත්තට ලියමු මෙහෙම හදලා එක ලියවන්න දෙයක්. විභෝනිමෝම එලෙසම තිබියදී විභෝනිමෝම එලෙසම තිබියදී සම්පත් ඌණ උපයෝජනය වීමක් නිසා සම්පත් ඌණ උපයෝජනය වීමක් නිසා සේවකයෝ වැඩට ආවේ නැහැ නේ අකාර්යක්ෂම තත්ත්වයක් ඒ වගේ දේවල්. සම්පත් ඌණ උපයෝජනය වීමක් නිසා ලයිට් කැපුවා ඒ වගේ දේවල්. සම්පත් ඌණ උපයෝජනය වීමක් නිසා නිෂ්පාදන ප්‍රමාණය අඩුවීමෙන් සැබෑ නිමෝමේ පහළ යාමකි. නිෂ්පාදන ප්‍රමාණය අඩුවීමෙන් සැබෑ නිමෝමේ පහළ යාමකි. හරි මේක අඳින්න පුතේ ටිකක් ඒක ලොකුවට ඇඳගත්තා නම් හරි ඩීටේල් එක පරිභෝජන ප්‍රාග්ධන මෙතන බිඳුව මේක PPC කියලා නම් කරා production possibility curve හරිද මේ රූපයේ යටින් ටික් එකක් දාලා මෙහෙම ලියමු. මේ පැත්තේ රූපේ යටින් නිෂ්පාදනය අඩුවීම පැත්තේ ලියමු. නිෂ්පාදනයේ අඩුවීම එතන ලියමු. විභෝනිමෝම එලෙසම තිබියදී සැබෑ නිමෝම පමණක් අඩුවේ. සෙතුමි අර පැත්තට මොකද පුතේ ලියන්න ඕනේ? එහා පැත්තට නිෂ්පාදන හැකියාව අඩුවීම පැත්තට මොකද ලියන්න ඕනේ? අන්න හරි. මෙහෙම ලියමු. විභෝනිමෝම පවා අඩුවේ. විභෝනිමෝම පවා අඩුවන නිසා නෑ මොකද නැහැ විභෝනිමෝම පවා අඩු වෙච්චයි. සැබෑ එකක් එතන අපිට ගන්න දෙයක් නැහැ නේ. සැබෑ කියන්නේ ඇත්ත තත්ත්වේ ඉඳලා ඇතුළට එනකොට නේ. දැන් මේක හිටියේ මෙතන. මෙන්න මෙතන හිටියා. ඒවල. විභවයි සැබෑයි දෙකම මෙතන හිටියේ. හරි. නිෂ්පාදන හැකියාව අඩු වුණා කියන්නේ මේ හැකියාව රටේ සම්පත් විනාශ වුණා මොනවා හරි වෙලා දැන් මෙතෙන්ට ආවා. ඉතින් දැන් මේකේ ඉන්නව මෙතන. හරි. අපි කතා කරන්නේ එහෙම තත්ත්වයක් නේ. එතකොට අපි කිව්වොත් මේක මෙතන ඉඳලා මෙතෙන්ට ආවයි කියලා වෙනම තත්ත්වයක්. අවස්ථා දෙකන්නේ. එකක් තමයි මොකක් හරි සුනාමියක් ඇවිල්ලා රටේ සම්පත් සම්භාරය අඩු වුණා. මෙහෙම තිබ්බ එක මෙහෙම වුණා. අන්න අපි කියනවා
නිෂ්පාදනය හැකියාව අඩු වුණා. ඊළඟට අපි කියනවා ඊළඟට තව තත්ත්වයක් වුණා. මොකද්ද? මෙතන හිටපු එක මෙතෙන්ට ආවේ ඇයි? වැඩ වර්ජනයක් ඇවිල්ලා, ලයිට් කැපිල්ලක් ඇවිල්ලා අන්න මෙහෙම වුණා. ඒ කියන්නේ ඒකින්ද අපි කියන්නේ මොකද්ද? විභෝ නිමෝම පවා අඩු වේ කියලා විතරයි මේ පැත්තට. නේ? විභෝ එකක් අඩු කරගෙන යනවා. අපි ඊළඟට ලියමු මේ පැත්තේ මේ සඳහා බලපාන සාධක. මේ සඳහා බලපාන හේතු. හේතු ටික තමයි වැදගත් වෙන්නේ. ඒවා තමයි අපිට ඉස්සරහට එකින් එක අඳින්න තියෙන්නේ. ගොඩක් අවුරුදු වල එහෙම දෙනවනේ 4ක් දීලා මේ 4 අඳින්නේ කියලා නේ. මේ සඳහා බලපාන හේතු. එක හේතුවක් කියන්නදනි. මෙහෙම වෙන්න. මෙතන හිටපු එක ඇතුළට එන්න හේතුව. දැන් ළමයි උපකල්පනය කරා මෙන්න මෙහෙම දෙයක්. හරි මත ඉඳලා ඇතුළට ආවොත් තමයි මේ බලන්න. මේ විභෝනිමෝම හිටියේ මෙතන. විභෝනිමෝම මේකට යන්න පුළුවන් ඕන. හරිද? විභෝනිමෝම මෙහෙම තියෙනවා. හිටියේ මෙතන. ඒ වලින් ඉඳන් මෙතෙන්ට එන. ඒ වන්න. මේකත් මොකද්ද? මේකත් නිෂ්පාදනයේ අඩුවීමක් තමයි. තේරෙනවනේ භාණ්ඩ වර්ග දෙකේ නිෂ්පාදනයේ අඩු වෙන්නේ. විභෝනිමෝම තියෙනවා. මේක වේවා මේක මෙහෙම ගත්තම ලේසියෙන් වල ළමයි තේරෙනවනේ. නදිනි හේතුවක් කියන්නේ. හිටියෙත් අඩුවෙන් වැඩ කර දැන් ඔය ඊටත් වඩා අඩු වුණා. හොඳම එක තමයි නේ වැඩ වර්ජන ලියන්න එක වැඩ වර්ජන. වැඩ වර්ජනය. ශ්‍රමිකයෝ ටික ඉන්නවා නේ සම්පත් ටික එහෙම තියෙනවා. ශ්‍රමිකයෝ ටික ඉන්නවා සම්පත් ටික එහෙම තියෙනවා. උන් වැඩ කරන්නේ කියන්නේ බඩු දෙකෙන්ම හැදෙන එක මොන වුණාද? එක බඩුවකින් හරි බඩු දෙකෙන්ම හරි හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට දෙක ලියන්න විදුලි කප්පාදුව. විදුලි කප්පාදුව පැයද පැය දෙකද පැය 14ද වැඩක් නෑ අපිට. ඇයි? පැය 24 කැපුවත් සම්පත් සම්භාරය මේ වෙනවනේ. එහෙම හිතන්න බෑ. ඒතර කියයි පැය 24 කැපුවම මැෂින් පිච්චෙනවා. එහෙම මැෂින් පිච්චෙන්නේ නෑ. ශ්‍රමිකයෝ මැරෙනවද? ශ්‍රමිකයෝ නැති වෙන්නේ නෑ. දුරදිග ගිහින් අපිට පුළුවන් විදුලි කප්පාදුව හින්දා නිෂ්පාදනයේ අඩු වුණා, ආර්ථිකයට බලපාලා, ජොබ් නැති වුණා. ඒ කතා කරන්නේ ආර්ථික අවපාත ගැන. හරිද? එහෙම දෙයක් නෙවෙයි දෙන්නේ විදුලි කප්පාදුව. විදුලි කප්පාදුව පැය 24 වුණත් අපිට දාලා නැහැ විදුලි කප්පාදුව නම් මොකද්ද මේ වගේ තත්ත්වයක් නීහැමා විතන් වෙනවද වමඩ විතන් වෙනවද නෑ හිතන්න ඕනේ මේක නිෂ්පාදනය අඩු වෙන මුලින්ම හිතහන් ඔය කියවෙන කරුණෙන් විදුලි කප්පාදුවෙන් නිෂ්පාදන හැකියාව අඩු වෙනවද හිතහන් නිෂ්පාදන හැකියාව අඩු වෙන්න නම් සම්පත් සම්භාරය අඩු වෙන සාධකවල ඵලදායීතාවය අඩු වෙන එහෙම දෙයක් වෙනවා එහෙම දෙයකට විදුලි කප්පාදුව හේතු වෙනවද? හේතු වෙන්නේ නැහැ. తాවකාලික දෙයක් විදුලි කප්පාදුව. ඒ කියන්නේ තාවකාලිකව බඩු දෙකෙන් හැදෙන ප්‍රමාණය මොනව වෙනවාද? අඩු වෙනවා. හැකියාව එහෙම තියෙනවා. හැකියාව අඩු වෙන්න බලපානවාද? හැකියාව අඩු වෙන්නේ නැහැ. හරි? එම හිතලා ඕන එක. විදුලි කප්පාදුව වැඩ වර්ධන තමයි. තව අහුවේ ඉස්සරහට යනකොට හරි පස්සේ දෙකක් ඇති. ඒකෙන් අනිත් පැත්තට හේතු ලියා ගන්න සම්පත් සම්භාරය අඩු වීම සාධක ඵලදායීතාවය අඩු වීම මේ පැත්තට පුතේ ලියන්න නිෂ්පාදන හැකියාව අඩු වෙන බලපාන හේතු ඔයාලා දන්නවා සම්පත් සම්භාරය අඩු වීමයි සාධක ඵලදායීතාවය අඩු වීමයි හරි ඊළඟ ප්‍රශ්න ලියමුක් මෙහිම මේක විභාගයට ආපු එකක් ලියමු නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් වමට විතැන්වීම හා වමෙන් පිහිටි ලක්ෂයක් අතර වෙනස පැහැදිලි කරන්න
දෙකට බෙදන්න. වමට විතැන්වීම වමෙන් පිහිටි ලක්ෂය. හරි වමට විතැන්වීම පැත්ත අපිට ලියන්න දෙයක් නෑ අපි දන්නවා නේ ඒ පැත්ත ලියන්න යනවදම ලියන්න යන්නේ සමස්තාර්ථිකයේම නිෂ්පාදනය කියාව පහළ යාමයි ඒ කියන්නේ මේ වගේ රූපයක් ඇඳෙන්න ඕනේ ඒක ඔයාලා දන්නවා සමස්තාර්ථිකයේම නිෂ්පාදනය කියාව පහළ යාමයි මේක ඇඳෙන්න ඕන ඊළඟට ඒ සඳහා බලපාන සාධක කියලා මතක ඇති සම්පත් සම්භාරය අඩුවීමයි සාධක බලදායිතාවය අඩුවීමයි මේ දෙක තමයි ලියන්න තියෙන්නේ හරිනේ ඒ පැත්ත දන්න ඕනේ වමට විතැන්වීම කියන එක දන්න අපෙන් අහන්න මේ පැත්තේ වමෙන් පිහිටි ලක්ෂයක් තේරුම් ගමු. මේ බලන්න වමෙන් පිහිටි ලක්ෂය. මේ පැත්තේ මම දානවා පරිභෝජන භාණ්ඩ මේ පැත්තේ ප්‍රාග්ධන භාණ්ඩ. මෙන්න නිෂ්පාදන හැකියාවක් ඇන්නා. මේකේ දකුණකෝ මෙන්න දකුණ. දකුණෙන් පිහිටි ලක්ෂයක් කියන්නේ මොකක්ද? ඔසින් හිඟ අහන්නේ එහෙම දෙයක්ද? නෑ. වම කොහෙද? මෙන්න වම. එහෙනම් මේ වමෙන් පිහිටි ලක්ෂයක මේ ඕනම තැනක්. මම මේ හරිය දාගන්නම්. වමෙන් පිහිටි ලක්ෂයක්. එහෙනම් මේ ඒ ලක්ෂය තියෙන්නේ වමෙන් නේ. මේකෙන් පෙන්නුම් වෙන්නේ ප්‍රසාදී මොකද්ද මේ? What is this? What is this? මොකද්ද මේ? just වචන තුනකින් ඒක තියෙන්නේ. සම්පත් ඕන උපයෝජන තත්ත්වය. මේ තියෙන්නේ සම්පත් ඕන උපයෝජන තත්ත්වය. ඒ සම්පත් ඕන උපයෝජනයේ තත්ත්වය සම්පත් ඕන උපයෝජන තත්ත්වයට හේතු දෙකයි. කලින් ලියාගත්ත තැනක නේ මේකට හේතු දෙකයි හේතු දෙක මොකද්ද එක්ක අකාර්යක්ෂමතාවය එක්ක සේවා වියුක්තිය වැඩ වර්ජනය සේවා වියුක්තිය නේ වැඩ වර්ජනයේ අකාර්යක්ෂමතාවයක් තමයි ලයිට් කපන අකාර්යක්ෂමතාවය නේ එහෙනම් අකාර්යක්ෂමතාවය සේවා වියුක්තියක් මෙන්න මේ තත්ත්වයන් දෙකකින්ද සම්පත් ඕන සේවා සම්පත ඕන ප්‍රයෝජනය වෙනකොට නියම ඇතුළත ලක්ෂයක පිළිතුරු අපි ලියමු මේ පැත්තේ ලියමු පුතේ මෙහෙම මින් කියවෙන්නේ සම්පත් ඕන උපයෝජන තත්ත්වයක් නිසා විභව නිමෝමට වඩා සැබෑ නිමෝම දැන් ලයිට් ඒ විතරට විභව නිමෝමට වඩා සැබෑ නිමෝම අඩු තත්ත්වයක විභව නිමෝමට වඩා සැබෑ නිමෝම අඩු තත්ත්වයක නැත්නම් පහළ තත්ත්වයක රූපයක් අඳින්න මේ රූපය අඳින්න පරිභෝජන භාණ්ඩ ප්‍රාර්ථන භාණ්ඩ මෙතන බින්දු රූපය ඇදලා ඒක යටින් ටිකක් දාලා ලියන්න මේ සඳහා සම්පත් ඕන උපයෝජන
තත්ත්වයක් හේතු වෙයි. ඒක මෙහෙම දෙකකට බෙදන්න. මම ලියාගෙන තියෙන වාක්‍ය මෙහෙම දෙකකට බෙදලා එකක් අකාර්යක්ෂමතාවය ඒ ලියාගත් එක මෙහෙම දෙකකට බෙදලා එකක් අකාර්යක්ෂමතාවය අනිත් එක සේවා වියුක්ති තත්ත්වය. සේවා වියුක්ති තත්ත්වය. සේවා වියුක්ති තත්ත්වය. අකාර්යක්ෂමතාවය අනිත් එක සේවා වියුක්ති තත්ත්වය. සේවා වියුක්ති තත්ත්වයේ උදාහරණයක් වැඩ වර්ජනයක්. අකාර්යක්ෂමතාවයට උදාහරණයක් ලයිට් කපන එක. නේ.